සියලු දෙනාටම ආයුබෝවන්. අපි අද දවසේ සාකච්ඡා කරනවා කියලා කිව්වේ ලීනියර් ප්‍රෝග්‍රෑමින් වල මම ඔයගලන්ට දුන්නා මෙන්න මේ ටියුට් එක පිටු දෙකක. මේකේ අපි දුන්නා ලීනියර් ප්‍රෝග්‍රෑමින් රේඛීය ප්‍රකමනවල විභාගයට එන්න පුළුවන් ගැටලු මොන ආකාරයේද ඒ ලකුණු 40 ලබා ගන්න. මේක දැන් ඔයගලන්ට අහලත් එපා වෙලා ඇති ලකුණු 40 කියලා. ඒ ලකුණු 40 ලබා ගන්න පුළුවන් මාර්ගය ගැන තමයි මේ කතා කරන්නේ. එතකොට මේ පළවෙනි අපි කතා කරමු මාතෘකාව තමයි මේ ඔපරේෂන් රිසර්ච් සංකාර පර්යේෂණ නැත්නම් අපි කියන මැනේජ්මන්ට් සයන්ස් නේ. මේ මැනේජ්මන්ට් සයන්ස් වලට හැඳින්වීම. ඒ ගැන අපි printed note එකක් දුන්නා. එතකොට මේ note එකෙන්ම ප්‍රශ්න හදන්න පුළුවන්. කළමනාකරණ විද්‍යාවේ පරිණාමණය කොයි වගේද උනේ? කළමනාකරණ විද්‍යාව කියන එක විෂයක් වශයෙන් කොහොමද දියුණුනේ? ඒ ගැන නෝට් එකේ තියෙනවා. හැබැයි ඔයගොල්ලන් පේපර් එකේ ලොකුට ඒ වගේ තියරි අහන්නේ නැහැ. ගණන් තමයි අහන්නේ. නමුත් සමහර අවස්ථාවක අසන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ අවස්ථාව තමයි අපි අර කියපු පළවෙනි ලකුණු 10 ලබා ගන්න මොඩල් ෆෝමියුලේෂන් එක. කොහොමද ලීනියර් ප්‍රෝග්‍රෑමින් වල මොඩල් එකක් හදන්නේ කියන එක. ඒතර මම ඔයගොල්ලන් හම්වෙච්ච අන්තිම දවසේදී අන්තිම පැය එකමාරේ පීරියඩ් එකේදී ටියුට් එකේ මම හදපු නැති අන්තිම ගණන් 4 හැදුවා. අන්තිම ගණන් 4 හැදුවා. ප්‍රශ්න පත්‍ර ගණන් ඔයගොල්ලෝ හදන්න ඕනේ. ප්‍රශ්න පත්‍ර ගණන් හදන්න ඕනේ. විභාගයට පෙර ආතුව අපි ඒ වගේනත් බලමු. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාව තමයි මේක විසඳීම. ඒකේ ප්‍රස්තාරක විසඳුම් ක්‍රමේ ගැටලු කිහිපයක් තමයි මම ඔයගලන්ට මේ දුන්නේ. ගැටලු කිහිපයක් තමයි ඔයගලන්ට මේ දුන්නේ. ඒතර මේ ගැටලු වලදී ඔයගලන්ට ලකුණු 10ක් හොයා ගන්න පුළුවන්. විවිධ විදිහේ ගැටලු. හරි. ඒතර මම මේක ඔයගලන්ට එදා අන්තිම දවසේදී ෂෙයා කරා. යම්කිසි කෙනෙක්ට මේක හමු වෙලා නැත්නම් මම දැන් ඒක ඔයගොල්ලන්ගේ අලුත් ගෲප් එකට දාන්නම්. එතනින් ඒක බලා ගන්න පුළුවන්. හරි. අලුත් ගෲප් එකට දාන්න එතනින් බලා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු ඉතා ඉක්මනින් මේකේ විසඳුම් කොයි වගේද වෙන්නේ කියලා. හරි. ඉතා ඉක්මනින් යමු. ගත් උත්තර හරිද කියන එක ඔයගොල්ලන්ට පරීක්ෂා කරන්න අවශ්‍ය වෙනවනේ. එතකොට මට මේකේ උත්තර ටික මේ ලියලා එවන්නත් පුළුවන්. නමුත් යම් වෙලාවක ගැටලුවක් වුණොත් ඒ ගැන විමසන්න විදියක් නැති නිසා අපි සාකච්ඡාවක් විදියටම යමු. හැබැයි සාකච්ඡාව ඉතින් මට ඔයගොල්ලන්ව සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද ඔයගොල්ලන්ගේ උත්තරවල නිර්වද්‍යතාවය පරීක්ෂා කරලා බලන්න පුළුවන්. එතකොට පළවෙනිම එකට ආවොත් Q1ට එතකොට මුලින්ම අපි ගන්නේ සංරෝධක තමයි සාකච්ඡාට ගන්න. පළවෙනි සංරෝධකයේ x1 ධන 2x2 සමානයි 40. x1 සමානයි 0 වෙලාවේදී x2 හොයන්න ඕනේ. x2 සමානයි 0 වෙලාවේදී x1 හොයන්න ඕනේ. x1 බිඳුව නම් x2 කියලා කියන්නේ 20යි. ඒ අනුව බිඳුව 20 ලක්ෂයක් එනවා. x2 බිඳුව නම් x1 කියන්නේ 40යි. ඒ අනුව 40 බිඳුව ලක්ෂයක් එනවා. ඊට පොඩි චිත්‍රයක් අඳ ගන්නවා. මුල් මේක බිඳුව 20. මගේ වගේ මේ වගේ ලස්සන චිත්‍රයක් වුණාම ඇති. හුඟක් ඇත වෙන්න ඕනේ. මේ වගේ කැතට තිබ්බාම ඇති. හරි හුඟක් ඇත වෙන්න ඕනේ. මේක තමයි අපේ රේඛාව. ඊතර තියෙන කුඩා හෝ සමාන. ඒක නිසා මේ පැත්ත පාට කරනවා. කිසිම රූලක් කිසිම පාටක් අවශ්‍ය නැහැ. පාවිච්චි කරන පාට විතරයි. කිසිම පාටක් ඕනේ නැහැ කියව ආවරණයව පාවිච්චි කරන්න තියෙනවා. කිසිම රූලක් ඒවත් කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. 3x1 ධන x2 සමානයි 30. මේ පළවෙනි එක මේ දෙවෙනි එක. x1 සමානයි බිඳුව නම් x2 කීයද?
x2 සමානයි බිඳුව නම් x1 කීයද? x1 බිඳුව නම් x2 30යි. එතකොට බිඳුව 30. x2 සමානයි බිඳුව නම් x1 30 බෙදීම 3 10යි. 10 බිඳුව. එතකොට මෙන්න බිඳුව 30 මෙන්න 10 බිඳුව. මෙන්න යා කළා. එතකොට ඒකේ තියෙන විශාලව සමාන නම් බිඳුව නැති අනිත් පැත්ත. ඒකට තර්කය උනේනේ කුඩාව සමාන නම් බිඳුව පැත්තට විශාලව සමාන බිඳුවෙන් විකර්ෂණය වෙන අනිත් පැත්තට. හරි. ඊට තුන්වෙනි එක 4x1 ධන 3x2 සමානයි 60. x1 බිඳුව නම් x2 කීයද? x2 බිඳුව නම් x1 කීයද? x1 බිඳුව නම් x2 වෙන්නේ 20යි. බිඳුව 20. x2 බිඳුව නම් 60 බෙදීම 4 15. ඒතර 15 බිඳුව. ඒතර පළවෙනි එක බිඳුව 20. දෙවෙනි එක 15 බිඳුව. මෙන්න යා කළා. ආයේ තියෙන විශාලව සමාන. එනම් මෙන්න මූලලක්ෂය ඒකෙන් ඈත පැත්ත. හරි? ඒකෙන් ඈත පැත්ත. ඊළඟ සංරෝධකය ගත්තොත් x1 විශාලව සමාන බිඳුව. ඊට පස්සේ x2 විශාලව සමාන බිඳුව. ඇත්තට ඒක අපි අඳින්න ඕනේව නෙමෙයි. ඒ තියෙන ඇත්තටම ඍණ නොවන සීමාවනේ. අර්ණ විචලයන්ගේ සීමාව. ඒක පේලි දෙකක් විදියට ලියලා තියෙනවා. ඒකයි කරලා තියෙන්නේ. ඉතින් ඒක පටලවා ගන්න යන්න එපා. හරි? අර x1 x2 විශාලව සමාන බිඳුව කියලා ලියන එකම තමයි. right. තව එක අමතර එක විනාඩියක් දෙන්නම්. කවුරු හරි කෙනෙක් ලියාගෙන නැත්නම් කරලා නැත්නම් කියන එක ඉතින් නිදාසට කාරණයක් නෙමෙයි. නමුත් ඉතින් ඒවත් නිදහසට කාරණා වෙනවනේ. හරිනේ. ඒතර මේ ඔක්කොම ටික එක තැනක අඳින්න ඕනේ. ඔක්කොම ටික එක තැනක අඳින්න ඕනේ. x1 අක්ෂය, x2 අක්ෂය. ඒතර x1 ඉලක්කම් බැලුවාම 40 10 15. 10 20 30 40. සිරස් අක්ෂයට වැඩිම තියෙන්නේ 30 නේ. 10 20 30. ස්කේල් එක සමාන වෙන්න ඕනේ නැහැ. දැන් මේකේ මේ පරතරයට වඩා මෙතන උස වුණාට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හරි? හැබැයි මේ චිත්‍රය ටිකක් හොඳ පරිමාණයකට ඇඳ ගන්න ඕනේ. කැත නොවෙන්න. ඒ කියන්නේ දැන් තිරස් අක්ෂයේ මෙතන බිඳුව මෙතන 10 කියලා ඇඳොත් මෙතන 20 මෙතන 30 කියලා අඳින එක කැතයි. හරි? එහෙම කැතයි. ස්කේල් එක ටිකක් හොඳට ඇඳ ගන්න ඕනේ. හරි එතකොට පළවෙනි එක 20යි 40යි යා වෙනවා. දෙවෙනි එක උඩ 30යි හරහට 10යි යා වෙනවා. ඊට පස්සේ 20යි 15යි යා වෙනවා. උඩ 20යි 15 මෙතන 15යි. 15 කියන්නේ මෙතන. ඒතර පළවෙනි එකේදී 20යි 40ට උඩින් තියෙන්නේ. මේකෙන් මේ පැත්ත නෑ සමාන 15. මේ පැත්ත පාට වෙන්න ඕන. ඊට පස්සේ 30යි 10 ආකරණයකේදී
මේ පැත්ත පාට වෙනවා. මේකෙත් මේ පැත්ත පාට වෙනවා. එතන මොකද්ද පොදු ප්‍රදේශය වෙන්නේ? මොකද්ද පොදු ප්‍රදේශය? මුලින්ම දෙකක් විතරක් අරගන්න. ඊට පස්සේ ඒකත් එක්ක අනික ගන්න. මොකද පොදු එක? පළවෙනි එකයි දෙවෙනි එකයි ගත්තොත් මේකෙන් පල්ලෙහා මේ දෙක ගමු. මෙතනින් පල්ලෙහා මෙතනින් උඩ. ඒතර මේ දෙකට පොදු එක කෝකද? ඒ දෙකට පොදු එක තමයි මෙන්න මේ ටිකනේ. මෙන්න මේ ටික. හරි? ඒක. ඒතර ඒකෙන් ඒක මේ මුල්ලේ ඉඳලාම එනවා. ඒකත් එක්ක මේකෙන් අනිත් පැත්ත. එතකොට වෙන්නේ මොකද්ද? මෙන්න මේ කොටස නැති වෙලා යනවා. මේ කොටස නැති වෙලා යනවා. ඒනෝ පොදු ප්‍රදේශය වෙන්නේ කොයි ටිකද? පොදු ඒවා ටික වෙන්නේ පොදු එක වෙන්නේ මෙන්න මේ ප්‍රදේශය. හරි? ඒතර කෝණ පොයින්ට්ස් මෙතන එනවා, මෙතන එනවා, මෙතන එනවා, මෙතන එනවා. හරි? කෝණ ලක්ෂ වම හතරක් එනවා. ඒතර කෝණ ලක්ෂ හතරේ කණ්ඩාංක ලිව්වොත් මේක 40 බිඳුව, මේක 15 බිඳුව, මේ දෙක රේඛා විසඳීමෙන් ලබා ගන්න ඕනේ. රේඛා විසඳීමෙන් ලබා ගන්න ඕනේ. ඒතර අපි රේඛා වලට අංක දැම්මොත් මේ තියෙන පළවෙනි සංරෝධකය ඊට පස්සේ 30 10 ආවෙන්නේ මේ දෙවෙනි සංරෝධකය මේ තුන්වෙනි සංරෝධකය. ඒතර 1 2 විසඳීමෙන් මේ කණ්ඩාංකය හොයාගන්න පුළුවන්. 1 2 විසඳපුවාම මේ කණ්ඩාංකය හොයාගන්න පුළුවන්. නම් කැල් එක පාවිච්චි කරලා විසඳන්න. ඉක්වේෂන් මෝඩ් එකට ගියා. සග්ගල දාලා ගන්න පුළුවන්. 1 2 40 3 1 30 30යි 4යි 18යි. මේක 4 18. ඉතින් මේ කණ්ඩාංකය හොයාගන්න පුළුවන් වෙන්නේ 2යි 3යි සමගාමී විසඳීමෙන්. 2යි 3යි සමගාමී විසඳීමෙන්. හයයි 12යි කියලා එනවා. මේකට එන්නේ 6යි 12. 6යි 12. ඒතර මේ කණ්ඩාංක හතර වෙන වෙනම ආදේශ කරන්න ඕනේ. මං ඊළඟ ගානකදී නම් මෙච්චර දුරට යන්නේ නැහැ. හරි ඊළඟ ගානකදී මෙච්චර දුරට යන්නේ නැහැ. පළවෙනි එක නිසා ඒක එහෙම කරමු. වෙලා විතර කරගන්න නිසා හරි. කණ්ඩාංක කෝණ පොයින්ට්ස් හොයාගත්තට සිතුරු ටික කාටවත් වරදින්න ක්‍රමයක් නැහැ. හරි. එහෙම වරදින්න ක්‍රමයක් නැහැ. එතකොට z සමානයි 20යි x1 ධන 10යි x2. මේක තමයි රේඛාව. ඒතර පළවෙනි කණ්ඩාංකය අපි මොනවාරි එක තැනක් ගමු. 4 8 ABCD දාන්න කියලා උමනාවක් නැහැ. 4 18 ආදේශ කරනවා. දෙවෙනි කණ්ඩාංකයේ 6 12 ආදේශ කරනවා. තුන්වෙනි කණ්ඩාංකයේ 15 බිංදුව ආදේශ කරනවා. හතරවෙනි කණ්ඩාංකය 40 බිංදුව ආදේශ කරනවා. එතකොට Z හම්බ වෙනවා. 4 18 දැම්මොත් 20. 20 4ක් 60යි 10 18ක් 180යි. ඒතර 240යි. ඒතර 6 වරක් 20 120යි. 12 10 120යි 240යි.
මේක ආදේශ කළොත් 15 සරක් 20 300යි. ධන බිඳුව 300යි. ඊට පස්සේ 40 සරක් 20 800යි. ධන බිඳුව 800යි. හරිද බලන්නකෝ. මෙතන වැරදුනානේ. 4 වරක් 20 80යි. එතකොට 260ක් කියලා එන්නේ. නේ 260ක් කියලා. ඉතින් අපිට තියෙන මිනිමම් ඒක බලන්න ඕනේ නැත්නම් අන්තිම වෙලාවේදී වරද්ද ගන්න. අන්තිම වෙලාවේදී අන්තිම බෝලේට අවුට් වෙනවා. කියන්නේ ටිමින් යන කෝච්චියේ අන්තිම පීල්ලට අහු වුණා කියලා. එතකොට මේකේ 240 තමයි අවමගේ වෙන්නේ. ඒ අනුව උත්තරේ වෙන්නේ x1 6යි x2 12යි z 240යි. z 240යි. ඊට පස්සේ දෙවෙනි එකට ගියොත් දෙවෙනි එකේදී පළවෙනි එක වෙන්නේ x1 ධන 5යි x2 සමානයි 80. x1 ධන 5යි x2 සමානයි 80. එතකොට x1 සමානයි බිඳුව නම් x2 කීයද? x2 සමානයි බිඳුව නම් x1 කීයද? x1ට බිඳුව දාපම x2 වෙන්නේ 80 බෙදීම 5 16යි. 80 බෙදීම 5 16යි. ඊට පස්සේ x2කට බිඳුව දාපම මේක 80යි. එහෙනම් මෙතන එනවා 0.16 මේක 80.0. එතකොට පොඩි චිත්‍රයක් ඇන්දොත් 0.16 මෙතන තියෙන්නේ. මේක 80 බිඳුව. එතකොට මේක යා කළා. ඇත්තටම තියෙන කුඩා හෝ සමාන නිසා මේ පැත්ත පාට කළා. ඊට පස්සේ දෙවෙනි එක්කෙනා ගත්තොත් 4යි x1 ධන 2 සමානයි 20. x1 සමානයි බිඳුව නම් x2 කීයද? x2 සමානයි බිඳුව නම් x1 කීයද? x1 බිඳුව නම් x2 කියලා කියන 10යි. 0.10. x2 බිඳුව නම් x1 කියන 20 බෙදීම 4 5යි. ඒතර 5.0. හරි. මේ වගේ වෙලාවෙත් අපි දැකලා තියෙනවා ළමයි රූල අරගෙන නටනවා. ඒවට කියන්නේ නටනවා කියලා තමයි. ඒ නැටුමේ ප්‍රතිඵල එනකොට රිපීට් එක්සෑම් එකේදී නම් රූලක් දුන්නත් ගන්නෙ නැහැ. නොමිලේ දෙනවා කියලා විභාග ශාලාව ඉස්සර රූල් බෙදුවත් ගන්නෙ නැහැ. මොකද එක්සෑම් එකට ගියාම තේරෙනවා කාලය කියන එක කොච්චර වටිනවද. අමරසිරි පීරිස් මහත්තයාගේ සින්දුවකුත් මතක් වෙනවා නේද? කාලය තමයිනේ. 4x1 ධන 2x2 සමානයි 20ට ඇඳපු එක තමයි ඔය තියෙන්නේ. ඒතකොට ඒකේ විශාල හෝ සමාන කියලා තියෙන්නේ. විශාල හෝ සමාන නම් බිඳුවෙන් අනිත් පැත්තට. මම මේ ගානක් කරනවා කියලා හිතන්න හේතුව වෙන්නේ මෙන්න මේ තුන්වෙනි සංරෝධකයේ නිසා. x1 සමානයි x1 ධන x2 සමානයි 10යි කියලා තමයි සංරෝධකයේ දීලා තියෙන්නේ. කොහොමත් අපි සමානයි කියලා ලියාගන්නේ. නේ? කොහොමත් සමානයි කියලා තමයි ලියාගන්නේ. ඊට පස්සේ x1 සමානයි බිඳුව නම් x2 කීයද? x2 සමානයි බිඳුව නම් x1 කීයද? x1 බිඳුව නම් x2 10යි මේකත් 10යි. ඒක මේලාදී
විශේෂයෙන් වෙන දෙයක්. ඒක හැමදෙස්සෙම වෙන්න ඕන දෙයක් නෙමෙයි. 10 10 සමාන වෙන එක. ඒතර මේක අඳින්න ගියොත් මේක බිඳුව 10 මේක 10 බිඳුව. මේක යා කරා. මේක යා කළා. හරි? දැන් ඇත්තම අසමානතාව අනුව තමයි ඇත්තම සංරෝධකයේ ලකුණ අනුව තමයි ප්‍රදේශය අඳින්නේ. දැන් මේක ඇත්තම සංරෝධකයක් සමාන ලකුණම තමයි. හරි? ඇත්තම සංරෝධකයක් සමාන ලකුණම තමයි. එහෙනම් මොකද්ද ප්‍රදේශය වෙන්නේ? දැන් මෙතන ඇත්තම ලකුණ උනේ කුඩා හෝ සමාන. කුඩා කියන්නේ රේඛාවෙන් යට කොටස. සමාන කියලා කියන්නේ රේඛාව උඩ කොටස. ඒතර කුඩා හෝ සමාන කියන අවස්ථා දෙකක්. කුඩා කියන්නේ රේඛාවේ යට කොටස, සමාන කියන්නේ රේඛාව කොටස. ඒතර රේඛාව සමග යට කොටස. මෙතන තියෙන විශාල වූ සමාන ලකුණ ඇත්තටම. ඒතර විශාල කියන්නේ බිඳුවෙන් උඩ කොටස. බිඳුව මෙතනනේ. බිඳුවෙන් උඩ කොටස, සමාන කියන රේඛාව උඩ කොටස. ඒ කියන්නේ අර වත්තක තාප්පේ ගහලා තියෙනවා වගේ. මම කියපු උදාහරණය මතකයි. තාප්පේ ගහන්නේ මේ වතු දෙකේ එක්කෙනෙක් විතරයි. අවුලේ තාප්ප ගහන්නේ නැහැ සාමාන්‍යයෙන්. එක්කෙනෙක් තමයි තාප්පේ ගහන්නේ. ඒතරේ තාප්පේ ඇති තියෙන එයාට. තාප්පේ ගහගන්නේ තියාගේවත්. තාප්පේ මම ගහනවා නම් මගේ මායිමේ මම වියදම් කළා මම තාප්පේ ගහන්න උනේ මගේ පැත්ත. තාප්පේ ගහන්නේ එයා පැත්තට භාගයයි මේ පැත්තට භාගයයි වෙන්නේ. එහෙම නම් ඒක ප්‍රශ්නයක් නේ. ඒතර මෙතනත් ඒ concept එක තමයි තියෙන්නේ. එහෙනම් මේ තියෙන්නේ මොකද්ද? තාප්පයයි එහා පැත්තයි. හරි? එහෙනම් මෙතන ඇත්තටම තියෙන්නේ සමාන ලකුණ. එහෙනම් සමාන ලකුණ කියන්නේ මොකක් විතරද? මෙන්න මේ තාප්පේ උඩ විතරමයි. තාප්පේ උඩ විතරයි. ඒ කියන්නේ මුළු ප්‍රදේශය රේඛාවක් වෙනදාම කොටස් තුනකට බෙදෙනවා කියලානේ අපි කිව්වේ. එකක් තමයි මේ පැත්ත, අනික තමයි මේ පැත්ත, අනික තමයි තාප්පේ උඩ. ඒතර සමාන ලකුණ කියන්නේ හරියටම තාප්පේ උඩ ඉන්නවා කියන. පැහැදිලි නේද? ඒක තමයි මම මේ ගාන තෝරගන්න ඒ කියන්නේ කරනවායි කියලා හිතන්න විශේෂත්වය උනේ. ඒතර මේ ටික අපි එක තැනකට අඳින්න ඕනේ දැන්. හරි? එක තැනක අඳින්න ඕනේ. එතකොට තිරස්චක්ෂය මොනවද ඉලක්කම් තියෙන්නේ? 5 10 80 නේ. ස්කේල් එක ගත්තාම නිකන් පොඩ්ඩක් අප්සෙට් එකක් තියෙනවා නේද? 5යි ඊට පස්සේ 80ක් වෙනකන් යනවා. අවන්නේ කරන්න වෙනව නේද? හ්ම්. 80 මේ කෙලවරේම දැම්මොත් මේ හරිය 40යි. මේ හරිය 20යි. මේ හරිය 10යි. ඒකේ මැද්දේ 5යි. අන්න එහෙම තමයි හදාගන්නේ. හරි? 5ක් තියෙන 80ක් තියෙන 10ක් තියෙන ළඟ ළඟ යන ඒවා. සිරස්චක්ෂය නම් තියෙන්නේ 16 10 නේ. එතකොට අපි මේ හරිය නිකන් 20ක් දැම්මොත් මෙතන 10 වෙනවා. මෙතන 15 වෙනවා. ඒතර ඒකට පොඩ්ඩක් උඩින් 16 වෙනවා. ඒතර මුලින්ම 16 80යි ආවෙන්න ඕනේ. 16 80යි ආවුණා. ඊළඟ 10යි 5යි. සිරසේ 10යි හරහට 5යි ආවෙන්න. ඒක ෂාප් එකක් නේ. ඒ 10යි 10යි ආවෙන්න. ඒතර තියෙන පැටි ගත්තොත් පළවෙනි එකෙන් මේ පැත්ත දෙවෙනි එකනේ 10යි 5යි. ඒකෙන් මේ පැත්තට ගන්න ඕනේ. අනික නම් ඒක උඩ.
එතකොට මොකද්ද ශක්‍ය විසඳුම් ප්‍රදේශය වෙන්නේ? හොඳට කල්පනා කරලා බලන්න. මේ පළවෙනි රේඛාව ඒකෙන් පහළට එන්න ඕන. මේ දෙවෙනි රේඛාව ඒකෙන් මෙහෙට එන්න ඕන. මේ තුන්වෙනි රේඛාව උඩ තියෙන්න ඕන. එතන මොකද්ද ශක්‍ය විසඳුම් ප්‍රදේශය වෙන්නේ? පළවෙනි රේඛාවට පහළින් දෙවෙනි රේඛාවට උඩින් අනික තුන්වෙනි රේඛාව මත තියෙනවා. එතකොට කොයි ටිකද ශක්‍ය විසඳුම් ප්‍රදේශය වෙන්නේ? එතකොට ශක්‍ය විසඳුම් ප්‍රදේශය වෙන්නේ තුනටම අයිති 1 2 3 කියලා ලකුණු කරලා තියෙන තුන් දෙනාටම පොදු වෙන්නේ මෙන්න මේ තාප්පේ විතරයි නේද? මේ තාප්පේ විතරයි පොදු වෙන්නේ. ඒක තමයි ශක්‍ය විසඳුම් ප්‍රදේශය වෙන්නේ. පොදු වෙන්නේ තාප්පේ විතරයි. ඒතර කෝණ පොයින්ට්ස් දෙකයි ඉතුරු වෙන්නේ. මෙන්න මේ කෝණ පොයින්ට්ස් දෙක. මේකට අපි A කියලා කිව්වොත් A වල කණ්ඩායක 0.10. මේ පොයින්ට් එක අපි B කියලා කිව්වොත් B කියලා කියන්නේ 10.0. ඒතර ශක්‍ය විසඳුම් ප්‍රදේශයක් නෙමෙයි ඉන්නේ ශක්‍ය විසඳුම් තාප්ප කැලලක් ඉන්නේ. ඒතර කෝණ පොයින්ට්ස් කියන්නේ තාප්පේ දෙකලවර. තාප්පේනේ ඉන්නේ. තාප්පේ එතකොට දෙකලවර. පොදු වෙන තාප්පේ දෙකලවර තමයි උඩින් තියෙන A ලක්ෂයේ 0.10 යටින් තියෙන B ලක්ෂයේ 10 බිඳුව. මේ දෙක තමයි ඕගොල්ලන්ගේ Z ශ්‍රිතයට ආදේශ කරන්න ඕනේ. හරි? ආදේශ කරලා බලමු එහෙනම්. ඔයගොල්ලෝ කරපු ආදේශය හරිද කියලා බලන්න. මේ කඩේම පැන්න කියන්නේ ඉතින් ආදේශය වරදින කොහෙත්ම හේතුවක් නැහැ. 3z සමානයි 2x1 ධන 4x2 ලක්ෂ 2යි තියෙන එකක් a 0.10 ආදේශ කරලා z ගන්න අනික b 10 බිඳුව ආදේශ කරලා z ගන්න. බිඳුව 10 ආදේශ කළාම 4 වරක් 10 40යි උත්තරේ 40යි මේක 20 ධන බිඳුව උත්තරේ 20යි. හොඳට බලන්න මැක්ස් ද මින්ද කියලා අහන්නේ මිනිමම් මෙතන. එහෙනම් උත්තරය x1 10යි x2 බිඳුවයි z 20යි. z 20යි. හරි. මම තුන්වෙනි එකත් කරන්නම්. ඒකට හේතුවත් එතන සමාන ලකුණක් එකක් තියෙන නිසා. තුන්වෙනි එකත් කරන්නම් එතන සමාන ලකුණක් තියෙන නිසා. Q3. පළවෙනි එක 2x1 ධන 2x2 සමානයි 8යි. x1 බිඳුව නම් x2 කීයද? x2 බිඳුව නම් x1 කීයද? x1 බිඳුව නම් x2 වෙන්නේ 8 බෙදීම 2 4යි. එනවා 0.4 x2 කට බිඳුව දාපුවාම ඒත් වෙන්නේ 4. 4.0. එතකොට අපි මේකට පොඩි චිත්‍රයක් ඇඳුවොත් මෙතන බිඳුව 4 මෙතන 4 බිඳුව මගේ තරම් කැත වුණාම ඇති ඊට වඩා කැත වෙන්න ඕනේ නැහැ. විශාල හෝ සමාන තියෙන්නේ. එහෙනම් බිඳුව මෙතන ඒකෙන් ඈත පැත්ත. ඊට පස්සේ දෙවෙනි සමීකරණය x2 තියෙන්නේ සමානයි 3. ඒතර අපි ලියන්නේ සමානයි 3 කියලා තමයි. ඒතර x2 සමානයි 3යි නම් මේ වගේ මේ x1 සමානයි බිඳුව වෙලාදී x2 හොයන්න x2 සමානයි බිඳුව වෙලාදී x1 හොයන්න එහෙම දෙයක් ඔට්ටුද? එහෙම දෙයක් ඔට්ටු නෑ මේකෙදි. ඇයි එහෙම නැත්තේ? මේකෙදි x1 බිඳුව වෙන්නේ නැහැ කවුදක්වත්.
එහෙම වෙන්න නම් x එක සමීකරණේ තියෙන්න ඕනේ. x2 සමානයි 3යි කියන්නේ. x1 මොනවා වුණත් එයාව කියා කරන්නේ x2 හැමතිස්සෙම 3යි. එහෙනම් ඒ කියන්නේ මොන වගේ එකක්ද? මෙන්න x1 අක්ෂය x2 අක්ෂය විශේෂයෙන් නම් කරගත්තොත් x2 හැමතිස්සෙම 3යි. x1ව කියා කරන්නේ. එහෙනම් මෙහෙම රේඛාව. නේ? x2 සමානයි 3 කියන්නේ මෙහෙම රේඛාව. x1 කීයාගේ ගත්තත් x2 හැමදාම 3යි. ඒතර ඇත්තනම තියෙන්නේ සමාන ලක්ෂණමයි. එහෙනම් ශක්ති විසඳුම් ප්‍රදේශයේ ශක්තිය නෙමේ මේකට ගැළපෙන එක වෙන්නේත් මේ රේඛාවම තමයි. පාට වෙන්නේ නැහැ වෙන මොකක්වත්. රේඛාවම තමයි. මම නිකමට කියන්නම්කෝ මේකට කුඩා හෝ සමාන ලකුණ තිබ්බනම් x2 කුඩා හෝ සමානයි 3 කියලා නම් තිබ්බේ. එතකොට වෙන්නේ මොකද්ද? පහළ පැත්ත පාට වෙනවා. බිඳුව බිඳුව පැත්ත. විශාල සමාන 3 කියලා තිබ්බනම් ඉහළ පැත්ත පාට වෙනවා. හරි? ඊට පස්සේ තුන්වෙනි එක 9යි x1 ධන 3යි x2 සමානයි 27. x1 බිඳුව නම් x2 කීයද? x2 බිඳුව නම් x1 කීයද? x1ට බිඳුව දාපම x2 ඉන්නේ 27 බෙදීම 3 9යි. බිඳුවක මා 9. x2ට බිඳුව දාපම x1 එනවා 27 බෙදීම 9 3යි කියලා. 3කම බිඳුව. ඒතර මේකෙදී අපි චිත්‍රය ඇඳුවොත් එකක් බිඳුව 9 අනික 3 බිඳුව. මෙන්න යාකලා කුඩා හෝ සමාන කියන්නේ එනම් බිඳුව බිඳුව පැත්තට තමයි ප්‍රදේශය. හරිද බලන්න? දැන් ශක්ති විසඳුම් ප්‍රදේශයට ඔක්කොම ටික එක පොදු එකට එනවා. ඒතකොට සාමාන්‍යයෙන් ඉතින් අක්ෂ නම් කරගන්න මේ පුංචි චිත්‍රවල ඕනේ. එතකොට තිරස් අක්ෂයේ 4යි 3යි තියෙන්නේ. මෙතන 4 මෙතන 2 මැද 3. නම් මෙතනත් 1 කියලා දාන්න. සිරස් අක්ෂයේ 9 වෙනකන් යනවානේ. 9 4 3 මෙතන 9 නම් 1 2 3 4 5 6 8 9 8 9 තොර 1 2 3 4 මෙතන 4 මෙතන 3 හරි කවුන්ට් කරලා බලන්න 1 2 3 4 5 6 7 8 9 තොර 4 4 යා වෙනවා 4 4 යා වෙනවා 3න් හරහට යනවා 9 3 යා වෙනවා දැන් මේ වගේ යා කිරිල්ලකදී මෙන්න මේ ලක්ෂයත් එක්ක පොඩ්ඩක් ගැටීමක් එනවා නමුත් මේ වගේ ලාකදී ඒක ඉන්නේ මොකද 9 හුඟා කුඩින් යන්නේ දැන් හිතන්නකෝ මෙතන තියෙන්නේ 5 කියලා හරි 5යි 3යි යා වෙන්න ඕනේ කියලා හිතන්න මේ 5යි මේ 3යි යා වෙන්න ඕනේ ඒ 5යි 3යි යා වෙනකොට ඔයගොල්ලෝ හොඳට මේක ඇන්දේ නැත්නම් මෙන්න මේ ලක්ෂයත් එක්ක පොඩි ගැටීමක් එන්න පුළුවන්. මේ ලක්ෂයට උඩින්ද මේ රේඛාව ගමන් කරන්නේ යටින්ද එක්ක මැද්දෙන් යනවාද කියලා. මෙහෙම දැන් මේක 5යි 3යි යා කරන්න එපානේ. මෙන්න මෙහෙම. ඒතර මේ ලක්ෂයට උඩින් ගියාද පහලින් ගියාද කියලා අවුලක් වෙනවා. ඒක නිසා තමයි චිත්‍රය ටිකක් හොඳට ඇඳෙන්න ඕනේ කියලා අපි කිව්වේ. අතගානේ. හොඳින් ඇඳෙන්න ඕනේ කියලා කිව්වේ ඒකයි. ටිකක් හොඳ මෙතනදී ඒක අවුලක් නැහැ. යා කරන්න තියෙන 9යි 3යි 9 හුඟක් උඩින් තියෙන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතන විසඳුම් ප්‍රදේශ ගත්තොත් පළවෙනි එක 4ට 4ට උඩින් තියෙන්නේ. මෙතනට උඩින් මේ පළවෙනි එක්කෙනා. මේක හරියටම රේඛා උඩමයි තියෙන්නේ. ඒ දෙවෙනි එක්කෙනා. ඊට පස්සේ මෙතනට
පහලින් තියෙන්න ඕනේ තුන්වෙනි එක. ඒතර මොකද පොදු කොටස වෙන්නේ? පොදු කොටස වෙන්න ඕනේ රේඛාව තමයි. පොදු කොටස වෙන්න ඕනේ රේඛාව. මොකද රේඛාවේ අයට වෙන පැතිවලට යන්න බෑ නිසා රේඛාව උඩ එයා ඉන්න ඕනේ. හැබැයි මුළු රේඛාවම නෙමෙයි මේ වෙලාවේ. රේඛාවේ කොටසක් විතරනේ. කලින් එක නම් අර සම්පූර්ණ රේඛාවම ආවා. මේකේ සම්පූර්ණ රේඛාවම එන්නේ නැහැ. මම මේ ඇඳලා තියෙන මෙන්න මේ ඔක්කොම ටික එන්නේ නැහැ. ওই ටික විතර දෙන්නේ. මම නිල් පාටින් ඇඳොත් පොදු ටික මොකද වෙන්නේ? මුලින්ම හිතන්නේ 1.3ටයි පොදු ප්‍රදේශය. මොකද 1ටයි 3ටයි පොදු වෙන්නේ? 1 මෙතනින් උඩට යනවා 3 මෙතනින් පල්ලයට එනවා. ඒතර පොදු එක මොකද්ද? මෙන්න මේ ටික නේද පොදු. ඕකනේ 1ටයි 3ටයි පොදු ප්‍රදේශය. ඒතර ඒ පොදු ප්‍රදේශය ඇතුළේම කවුද ඉන්න ඕනේ? දෙක ඉන්න ඕනේ. ඒතර දෙකේ වාට පේනවා මෙන්න මේ කොටස ඒ පොදු ප්‍රදේශයට නැහැ. දෙකේ මේ කොටසත් ඒ පොදු ප්‍රදේශයට නැහැ. කොයි කෑල්ල විතරද තියෙන්නේ? මෙන්න මේ ටික විතරයි තියෙන්නේ. එහෙනම් මෙන්න මේ ටික තමයි ශක්ති විසඳුම් ප්‍රදේශය වෙන්නේ. හරි. පැහැදිලි නේද? ඒ ටික තමයි ශක්ති විසඳුම් ප්‍රදේශය වෙන්නේ. එහෙනම් කෝණ පොයින්ට්ස් දෙකක් තමයි තියෙන්නේ. හරි. මේක A මේක B. ඒතර A වල ඛණ්ඩාංක හොයාගන්න ඕනේ. B වල ඛණ්ඩාංක හොයාගන්න ඕනේ. A වල ඛණ්ඩාංක හොයාගන්නේ කොහොමද? ඒ කැපෙන්නේ කවුරු මගින්ද? මොන රේඛා දෙක මගින්ද? 1යි 2යි මගින්. 1යි 2යි මගින්. ඒතර දෙකේ ඛණ්ඩාංකය නම් කොහොමත් 3යි. x2 සමානයි 3යි. ඒතර මෙතන ඛණ්ඩාංක ගත්තොත් x සිරස් ඛණ්ඩාංකය හොයන්න ඕනේ. සිරස් ඛණ්ඩාංකය නම් 3යි. හරි. සිරස් ඛණ්ඩාංකය 3යි. ඒතර 1යි 2යි විසඳන්න. ඒවා මම දීර්ඝව කරන්න ඕනේ නැහැ. 1යි 2යි විසඳන්න. එතකොට 1 කියන්නේ මේක, 2 කියන්නේ මේක. x2 3 කියන එක මෙතනට ගෙලීම දාන්න පුළුවන්. 3 වරක් 2 6යි. 8න් 6ක් ගියාම 2යි. 2යි x1 2 නම් x1 කියලා කියන 1යි. එක වගේ ඉලක්කමක් එන්න පුළුවන් නේ. මොකද ඉතින්ද පල්ලෙහාට වගේ එක තියෙනවනේ. දැන් x1කට වාට හදිසිය හරි වැරදිලා ආවොත් 4 කියලා. මෙහෙම x1කට එනවා 4 කියලා. ඒක නම් වෙන්න බෑ 4 කියන කොච්චර ඇත? 3 වෙන්නත් බෑ. 2 වෙන්නත්. නේ? ඒ වගේ අර ලැබෙන උත්තරේ පොඩි වෙරිෆිකේෂන් එකක් කරගන්න පුළුවන්. ඒතර B හොයාගන්නේ කොහොමද? B හැදෙන්නේ 2යි 3යි කැපිලා. කොහොමද උස නියතයක් 3. එහෙනම් 2යි 3යි විසඳන්න. එහෙනම් x2 සමානයි 3 මෙතනට දාන්න පුළුවන්. ඒතර 3 වරක් 3 9යි. 27න් 9ක් ගියහම 18යි. 18 9න් බෙදුවම 2යි. ඒකත් පිළිගන්න පුළුවන්. නිකන් දෙකට උඩින් වගේ තමයි B ලක්ෂය තියෙන්නේ නේ. එහෙනම් ඔන්න ඔය කෝණ පොයින්ට්ස් දෙක අරමුශ්‍රිතයට ආදේශ කරනවා. ඒතර Q2 Q3 කියන ප්‍රශ්න දෙකේ විශේෂත්වය තමයි මේ සමාන ලකුණ සහිත සංරෝධකයක් පැවතුන. ඒක නිසා තමයි ඒක අපි කරනවායි කියලා ගත්තේ. ඒතර මේකේ Z කියන්නේ 4යි x1 ධන 5යි x2. A 1,3 B 2,3 එක 3 දාපුවාම 4යි 5 3 15යි 19. 2 3 දාපුවාම 4 2 8යි 5 3 15යි 23යි. යන්න තියෙන මැක්ස් එකට
ඒ නිසා 23 තමයි තෝරගන්නේ. ඒතර උත්තරේ වෙන්නේ x1 2යි x2 3යි z 23යි. right. ඒතර Q හතරවෙනි ප්‍රශ්නේ ගත්තොත් හතරවෙනි ප්‍රශ්නේ එහෙම ලොකු අවුලක් මට පේන්නේ නැහැ. කුඩා හෝ සමානම සංරෝධක තුනක් තියෙන්නේ. පස්වෙනි ප්‍රශ්නේ ගත්තත් විශාල හෝ සමානක් තියෙනවා, කුඩා හෝ සමානක් තියෙනවා. පොඩි වෙනසකට තියෙන්නේ x1 x2 නැතුව xy කියලා තියෙනවා. 9 වෙනසක් ඇති වෙලා තියෙන එච්චරයි. හයවෙනි ගාන බලමු. හයවෙනි එක බලමු කරමු. ඒකේ සංරෝධක හතරක් තියෙනවා. x1 ධන x2 සමානයි 20ට. x1 බිඳුව නම් x2 20යි මේකත් 20යි. බිඳුව 20 20 බිඳුව. යා කරන්න. කුඩා හෝ සමාන තියෙන්නේ. ඒක නිසා පහළට එන්න. 3යි x1 ධන x2 සමානයි 30. සමානයි නෙමෙයි තියෙන්නේ විශාලව සමාන අපි ලියන්නේ සමානයි කියලා. ඒතර x1 සමානයි බිඳුව නම් x2 කීයද? x2 පිට කියලා ලිව්වත් කමන්නේ ඊතලක් දැම්මත් කමන්නේ නැහැ. හරි? x1 සමානයි බිඳුව නම් x2 කීයද? x2 සමානයි බිඳුව නම් x1 කීයද? x1 සමානයි බිඳුව නම් x2 30යි. බිඳුව 30. x2 සමානයි බිඳුව නම් x1 එන්නේ 33න් බෙදුවා 10. 10 බිඳුව 30 10 බිඳුව. යා කරලා. ඒකේ තියෙන විශාලව සමාන. එහෙනම් බිඳුවෙන් ප්‍රතිවිරුද්ධ පැත්ත පාට වෙනවා. තුන්වෙනි සංරෝධකය 2යි x1 ධන 6යි x2 විශාලව සමාන 60 අපි ලියන්නේ 60යි. x1 බිඳුව නම් x2 කීයද? x2 බිඳුව නම් x1 කීයද? x1 බිඳුව දැම්මොත් x2 වෙන්නේ 6x2 60යි නම් මේක 10යි. බිඳුව 10. x2 බිඳුව දාපුවාම මේක 30යි. ඒතර 30 බිඳුව. ඒතර චිත්‍රය ඇඳුවොත් බිඳුව 10 30 බිඳුව. මෙන්න යාගලා ඇත්ත ලකුණ විශාලව සමාන. එබැවින් මේ පැත්ත තමයි වර්ණ වෙන්නේ. හතරවෙනි සංරෝධකය 2යි x1 ඍණ ලකුණක් තියෙන. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. 2යි x1 ඍණ x2 මොකද තියෙන ඉලක්කම? විශාලව සමාන බිඳුව. ඉතින් දකුණු පැත්තේ බිඳුව තිබුණාට කමන්නේ ඉලක්කමක් නේ. සමානයි බිඳුවයි කියලා ගන්න. සමානයි බිඳුවයි කියලා ගන්න. හරි. විශාලව සමාන වෙනකොට සමාන කියලා ගන්න. කලින් වගේමයි. ඒතර x1 බිඳුව නම් x2 හොයනවා. x2 බිඳුව නම් x1 හොයනවා. x1 බිඳුව නම් x2 බිඳුවයි. එතකොට
බිඳුව බිඳුව කණ්ඩාංකය. ඊට පස්සේ x දෙක බිඳුව නම් x එකත් බිඳුවයි ආයෙත් බිඳුව බිඳුව කණ්ඩාංකය. එතකොට අපි අඳින්න ගියොත් බිඳුව බිඳුව කියන්නේ මෙතනනේ. එතන ඉඳලා එතනට ආවෙනවා. මොකද්ද ඒ කතාව? නේ? මොකද්ද ඒ කතාව? ඒක නිසා මෙතනදී අපිට ලක්ෂ දෙකක් හොයා ගැනීමේ ක්‍රමයක් නැහැ. ලක්ෂ දෙකක් හොයා ගැනීමේ ක්‍රමයක් නැහැ. සාමාන්‍යයෙන් කරන්නේ මොකද්ද? x එකට බිඳුව දාලා x දෙක හොයනවා. අනික x දෙකට බිඳුව දාලා x එක හොයනවා. මෙතන බිඳුව බිඳුවමයි එන්නේ. ඒකට හේතුව තමයි මේ තියෙන මොකද්ද? බිඳුව බිඳුව තුලින් යන රේඛාව. බිඳුව බිඳුව තුලින් යන රේඛාව. බිඳුව බිඳුව තුලින් යන රේඛාව කොහොමද යන්න පුළුවන්? එක්කෝ මෙහෙම යන්න පුළුවන් අනුක්‍රමණය සහිතව, නැත්නම් මේ පැත්තට යන්න පුළුවන් ඍණ අනුක්‍රමණය සහිතව. ඒතර කොයි රේඛාවද ඔය වළංගු වෙන්නේ? අනිවාර්යෙන් වළංගු වෙන්න ඕනේ ඔය ධන අනුක්‍රමණ රේඛාව. මොකද මේක අපේ අවලංගු ප්‍රදේශයේ තියෙන එක. ඒක කොහොමත් වෙන්න බෑ. නමුත් අපිට ඒක වෙරිෆයි කරගන්න පුළුවන්. කොහොමද අපි ඒක වෙරිෆයි කරගන්නේ? කොහොමද අපි ඒක වෙරිෆයි කරගන්නේ? අපිට පුළුවන් දැන් අපිට කවුරුවත් කියන්නේ නැහැ නේ හැමදාම මේ x එකට බිඳුව දාලා x දෙක හොයන්න x දෙකට බිඳුව දාලා x එක හොයන්න කියලා. අපි තව ඉලක්කමක් දාන්න. එතකොට ඔයාලට තව තැනක් හොයාගන්න පුළුවන්. හරි? අපි දානවා x එකට 5යි කියලා. ඒතර x දෙකේ උත්තරේ කීයද? x එකට දානවා 5යි කියලා. x එකට 5යි කියලා දැම්මොත් 5 2 10යි. එතකොට x දෙක 10යි. අනිත් පැත්තට ගියාම ධන වෙනවා 10යි. එහෙනම් මෙතනින් කණ්ඩාංකයක් එනවා මොකද්ද? 5,10 කියලා. ඕනෑම එකක් දාන්න පුළුවන්. 5 විතරක් නෙමෙයි වෙන එකක් දාන්නත් පුළුවන්. එතන මෙතන 5යි මෙතන 10යි වෙන මෙන්න මෙහෙම ලක්ෂයක් හදනවා. ඉතින් ඕන්න දැන් ලක්ෂ දෙකක් තියෙනවා. මෙතනයි මෙතන. එහෙනම් රේඛා මේ වගේ රේඛා. මෙතනින් නතර වෙන්න හොඳ නැහැ. ඈතටම යන්න. ඒකේ ඇන්ගල් එක ගැන එච්චර හිතන්න එපා. කොච්චරක ඇන්ගල් වෙලා යනවද කියලා. ඒක ඉතින් අනුක්‍රමණයෙන් තමයි කියවෙන්නේ. ඒක සමහරට ඊළඟ ඔක්කොම 4 දෙනාම එකට අඳින තැනදී ප්‍රයෝජනවත් වෙයි අනුක්‍රමණයේ ස්වභාවය. පැහැදිලිනේ? දැන් ඔක්කොමලා අපි එක තැනකට ගෙනලා අඳින්න ඕන. තිරස් අක්ෂය 10 20 30 බිඳුව. දහය 20 30. සිරස් අක්ෂයට 20 30 10. 10 කිව්වේ මේ මෙතන තියෙන 10 තුන්වෙනි රේඛාවේ නැතුව මේ මෙතන අපි යටම 10 ගත් එක නෙමෙයි ආ. බිඳුව 20 බිඳුව 30 බිඳුව 10. එතනත් 10 20 30. එතන මුලින්ම උඩ 20යි යට 20යි යා වෙනවා. පළවෙනි එක. ඊට පස්සේ 30යි 10යි යා වෙනවා. උඩින් 30යි පහලින් 10යි. ඊට පස්සේ 10යි 30යි යා වෙනවා. දහයයි 30යි යා වෙනවා. තව එකක් අපිට අතපසුණා හතරවෙනි සංරෝධකයේ ප්‍රදේශය අඳින්න. හතරවෙනි සංරෝධකයේ ප්‍රදේශය අඳින්න. මොකද හතරවෙනි සංරෝධකයේ ප්‍රදේශය වෙන්නේ? රේඛාව මෙහෙම ඇඳලානේ. ඒතකොට රේඛාවට උඩින්ද රේඛාවට යටින්ද?
රේඛාවට උඩින්ද රේඛාවට යටින්ද? ඒක දැනගන්න ඕනේ. කොහොමද ඒක දැනගන්නේ? ඇත්තම සංරෝධකයේ දිහා බැලුවාම දැන් මේකෙදි අපිට කියන්න බෑ කුඩා හෝ සමාන නම් බිඳුව පැත්තට විශාල හෝ සමාන නම් බිඳුවෙන් අනිත් පැත්ත කියලා. හේතුව රේඛාව යන්නේ බිඳුව හරහානේ. දැන් උඩ තියෙන චිත්‍රවල බිඳුව වෙනම තියෙන කෙනෙක්. රේඛාව වෙනම තියෙන කෙනෙක්. ඒකට සංසන්දනය කරන්න පුළුවන්. කුඩයි නම් රේඛාවෙන් බිඳුව පැත්තට පළවෙනි එක වගේ. විශාලයි නම් බිඳුවෙන් අනිත් පැත්තට. දෙවෙනි එකයි තුන්වෙනි එකයි වගේ. මේකේ බිඳුව හරහා යන නිසා බැරි වෙනවා. ඒ නිසා ආට සිද්ධ වෙනවා ඒ සංරෝධකය වෙනමම හිතන්න. මොකක්ද තියෙන්නේ? 2x1 ඍණ x2 විශාලව සමාන බිඳුව. ඒ කියන්නේ 2x1 ඍණ අනිත් පැත්තට ගියාම ධන වෙලා මෙහෙම එන්නේ. ඒකෙන් කියවෙන්නේ හරි. ඒකෙන් කියවෙන්නේ මොන වගේ දෙයක්ද? ඒකෙන් කියවෙන්නේ x2ට වඩා මේ ඉලක්කම ගැන හිතන්න එපා. මෙතන තියෙන දෙකේ ඉලක්කම මෙතන නම් තියෙන එකේ ඉලක්කම ඒව සංසන්දනය කරන්න එපා. ඔයගොල්ලෝ හිතන්න x2ට වඩා x1 වැඩි බව තමයි කියන්නේ. x2ට වඩා x1 වැඩි බව කියන්නේ. එන තැන තියෙන කාගේද පැත්තට? x1 පැත්ත. x2ට වඩා x1 වැඩි. හරි වැඩි. එහෙනම් මොන පැත්තට පාට වෙන්න ඕන? x1 පැත්ත තමයි පාට වෙන්නේ. මේ තියෙන x1 අක්ෂය. මේ තියෙන x2 අක්ෂය. එහෙනම් පාට වෙන්න ඕනේ මෙන්න මේ x1 පැත්තට වෙතිනේ මෙන්න මේ. අර පන්තිරේ හදපු ගානකදීත් මම පැහැදිලි කළා. ඒවා විශේෂ අවස්ථා. පළවෙනි ගාන පළවෙනි ගාන වගේම සාමාන්‍ය ගාන. හතරවෙනි ගාන පස්වෙනි ගාන සාමාන්‍ය ගාන. කුඩාව සමාන විශාලව සමාන සංරෝධකත් එක්ක. දෙවෙනි ගාන තුන්වෙනි ගාන ටිකක් විශේෂයි සමාන ලක්ෂණ තියෙන නිසා. මේ හයවෙනි ගානේදී විශේෂත්වයක් තියෙන්නේ දකුණු පැත්තේ ඉලක්කම බිඳුව වීම. ඒ අනුව තමයි මේ වගේ අවස්ථාවක් නිර්මාණය වෙන්නේ. හරි. ඒතර ඔයගොල්ලෝ මේ සංරෝධකයේ ඇත්තම ලක්ෂණ මෙතන විශාලව සමාන තෝරගෙන ඇත්තම එක මේ විදිහට ගන්නවා. ඒතකොට x2කට වඩා x1 වැඩි. එන x1 අක්ෂය අපාට කරනවා. දැන් ඒක අපි මේකේ අඳින්න ඕනේ. දැන් කොහොමද අපි ඒක අඳින්නේ? දැන් මේ රේඛාව අඳින්න ගියාම ඔකට පොඩි අවුලක් තියෙනවා. මෙන්න මේ පොයින්ට් එකත් එක්ක. ඒ පොයින්ට් එකට යටින් යයිද? යටින් යනකොට මේක එක්කත් අවුලක් වෙනවා. දැන් මේ පළවෙනි පොයින්ට් එක අපි A කියලා කියමු. A ට යටින් කියනවා කියලා කිව්වම මේ B කියන එකත් එක්ක B ටත් යටින් යයි. නැත්නම් B ට උඩින් යයි. එහෙම නැත්නම් අපි හිතුවොත් A ට උඩින් යනවා කියලා. ඒතර A ට උඩින් යනකොට මෙහෙම අදිනවා. ඒතර ඒක මෙතන තියෙන මේ C ත් එක්කත් අවුලක් තියෙනවා. A ට උඩින් යනකොට මෙහෙම ගිහිල්ලා C ට පල්ලෙහෙන් එයිද නැත්නම් ඊටත් උඩින් යයිද? හරි. ඒතර ඒ වගේ ඔප්ෂන්ස් වෙන අවස්ථා තියෙනවා. තීරණ අවස්ථාවක් එනවා. ඒතර කොහොමද අපි ඒක හඳුනා ගන්න? කොහොමද අපි ඒක හඳුනාගන්නේ? හරි. ඒක හඳුනා ගන්න ක්‍රමය තමයි දැන් මේ රේඛාව අපි සාමාන්‍ය විදිහට ලිව්වොත් එහෙම හරි මේ රේඛාව සාමාන්‍ය විදිහට ලිව්වොත් එහෙම අපිට විවිධ විදිහට හදා ගන්න පුළුවන්. හරි මේක සාමාන්‍ය විදිහට අපි ලිව්වොත් 2x1 ඍණ x2 සමානයි බිඳුව රේඛාව. ඒතර y සමාන mx ධන c විදිහට ලිව්වොත් x2 සමානයි 2x1. මේක නිකන් හරියට y සමානයි mx වගේ. ධන c. මොකද x2 කියලා කියන්නේ y අක්ෂයනේ. x1 තමයි x අක්ෂය වෙලා. ඒතර x2 තමයි උක්ත වෙන්නේ y සමාන mx ධන c. ඒතර අනුක්‍රමණය දෙකක් වෙනවා. අනුක්‍රමණය දෙකක් ඒකට. අනුක්‍රමණය දෙකක් කියලා කියන්නේ
අනුක්‍රමණය එකක් කියලා කියන්නේ මේකේ මේ හරි මැද්දෙන් දෙකට බෙදලා යන්න ඕනේ. මෙන්න මේ කෝණයයි මේ කෝණය සමාන. අපි දන්නවා අංශක 90නේ මුළු කෝණේ 45 45 බෙදෙන. ඒතකොට තමයි අනුක්‍රමණය 1 වෙන්නේ. ඇත්තට මේ ගානේ අනුක්‍රමණය 2යි. 2යි කියලා කියන්නේ කන්ද මීටත් වඩා උඩින් තියෙන්න ඕන කියලා. උඩින් තියෙනවා නම් මෙහෙමයි එන්න. හරි? මෙහෙමයි එන්න ඕන. හැබැයි එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මෙතනට වඩා පල්ලෙහාන් එයිද එතනිනුත් උඩට යයිද කියන. ඒක ඉතින් අපි පොඩ්ඩක් ගණිතය පිළිබඳ දැනුමින් තමයි ෂේප් කරගන්න තියෙන්නේ. දැන් අනුක්‍රමණය දෙකක් කියලා කියන්නේ මේකේ අනුක්‍රමණය එකයි. ඒ අනුක්‍රමණය දෙගුණ වෙනවා කියන එකම නෙමෙයි. කියන අනුක්‍රමණය දෙගුණ තමයි. නමුත් දෙගුණ කියලා කියන්නේ මේ දෙගුණයක් බෑවුම පිහිටනවා කියන එක නෙමෙයි. අනුක්‍රමණය දෙක වෙනකොට චුට්ටක් තමයි කන්ද නගින්නේ. හරි? චුට්ටක් තමයි කන්ද නගින්නේ. ඒතකොට අපේ පෙනුම හැටියට මේ ලක්ෂ්‍ය හුඟක් ඈතින්නේ තියෙන්නේ. ඒ නිසා අනුක්‍රමණය දෙක වන රේඛාව කවදාකවත් මේක පන්නලා තව එහාට යන්න විදිහක් නැහැ. එන්නේ වගේ පොඩ්ඩක් හිතලා ගන්න වෙනවා. මොකද කොච්චර හොඳට නිර්මාණශීලීව හරියටම මේ ඇඳලා තියෙන මේ කළු පාට රේඛා තුන ඇඳලා තිබුණා. අන්තිම එක්කෙනා අඳින්න ගියාම තමයි ওই ප්‍රශ්නේ. හරි. කොහොමද ඔයාලට පේනවා මේ පොයින්ට් එක තියෙන්නේ පහළින් මෙන්න මේ පොයින්ට් එක. මම මේ අඳින නිල් පාටින් අඳින පොයින්ට් එක තියෙන්නේ දෙකට බෙදෙන කඩිගරට වඩා පහළින්. එනිසා අනුක්‍රමණය දෙක වෙනකොට කවදාක මේ පොයින්ට් එක රිෆර් වෙන්නේ නැහැ. සම්බන්ධ වෙන්නේ නැහැ. පරිශීලනයක් වෙන්නේ නැහැ. ඒතකොට අපිට අනුක්‍රමණය දෙක වන රේඛාව මෙන්න මෙහෙම කරලා අඳින්න. අනුක්‍රමණය දෙක වන රේඛාව මේ විදිහට අඳින්න පුළුවන්. එහෙනම් පොදු ප්‍රදේශය අඳුර ගන්න බලන්න. මොකද පොදු ප්‍රදේශය වෙන්නේ? 20යි 20න් 15. තිහයි 10න් උඩ 10යි 30න් 15. මේ රේඛාවෙනුත් 15. මොකද පොදු ප්‍රදේශය? දෙන්න අරගෙන හිතන්නකො. එතකොට බේර ගන්න පුළුවන්. මොනවද කල්පනා කරලා බලන්න. බලන්න. දෙන්නකම්. අපි ගමු මේ දෙක. මොකද මේ දෙක කිව්වම ඔයගොල්ලන්ට පේන්නේ මෙන්න මේ රේඛා දෙක. මේ රේඛාවයි මේ රේඛාව. මේ දෙන්නට පොදු ප්‍රදේශය මොකද්ද? එක්කෙනෙක් එක පැත්තකට අනිත් පැත්තේ අනිත් පැත්තට. ඒක නිසා ඒක අඳුර ගන්න ලීසි. මොකද්ද පොදු ප්‍රදේශය වෙන්නේ? ඒ දෙන්නට පොදු ප්‍රදේශය වෙන්නේ මෙන්න මේ කොටස නේද? ඒ දෙන්නට මේකෙන් මේ පැත්තට එනවා, මෙයාගේ අනිත් පැත්තට එනවා. එතකොට පොදු ප්‍රදේශයේ තියෙන මේ ප්‍රදේශය. කොළ පාටින් ඇඳලා තියෙන්නේ. හරි. එතකොට ඒකට සෙට් වෙන්න ඕනේ කවුද? ඒකට සෙට් වෙන්න ඕනේ මෙන්න මෙයා. මෙන්න මේක. එතනින් පහළට. එතනින් පහළට වෙනකොට වෙන්නේ මොකද්ද? මේ කොළ පාටින් ඇඳපු ඔක්කොගෙම මෙන්න මේ කැල්ල අයින් වෙනවනේ. කතරයක් දාලා තියෙන ප්‍රදේශය අයින් වෙනවා.
මොකද මේ 20 20 යා කරන මෙන්න මේ රේඛාව ඒකනේ මේ තියෙන්නේ. ඒකෙන් පහළ තියෙන්න ඕන නිසා මේ කැල්ල අයින් වෙලා යනවා. ඒතර ඉතුරු වෙන්නේ මෙන්න මේ කොටස. ඉතුරුනේ මෙන්න මේ කොටස. ඒතර අන්තිම රේඛාව මේකනේ. ඒකෙන් මේ පැත්තට එන්න ඕන. ඒතර කොහොමත් ඒ කැල්ල අයිති වෙලා තියෙන්නේ. කොහොමත් ඒ කැල්ල අයිති. සමහර අය ඉන්නවා නිතරම ඉතින් ආයේ අනම්මනම් අයගේ පොදු ඒව ගත්තට මම කොහොමද සිලෙක්ට් වෙන කෙනෙක්. කණ්ඩායමේ නායකයෙක් වගේ කෙනෙක්. කොහොමද සිලෙක්ට් වෙනවා. මේක අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයා එක සීට් එකට හරි ආපු එක. කොහොමත් ඉතින් ඒක නිතින් එන්නේ ඒක කොහොමත් එන්නේ වගේ අපි දන්න නිසකද අවස්ථා තියෙනවා. ඒ වගේ එකක් තමයි මෙතනින් මේ පල්ලෙහාට තියෙනවා කියන්නේ. එයා කොහොමත් එන මේ පාට කරලා තියෙන එක තමයි මොකද්ද? ශක්ක විසඳුම් ප්‍රදේශය වෙන්නේ. ඒතර කෝණ පොයින්ට්ස් හොයා ගැනීම රේඛා විසඳීමෙන් කරගන්න පුළුවන්. කරලා උත්තරය ඔයගොල්ලෝ ගන්න. යාළුවොත් එක්ක බලන්න. ඉන් එහාට අවශ්‍ය වෙන්නේ නැහැ මගේ උදව්ව. ඔයගලන්ට ඉන් එහාට කරගන්න පුළුවන්. රේඛා විසඳීමෙන් කොණ ලක්ෂ හොයන්න අරමුණු ශිතයට ආදේශ කරන අමතක කරන්න එපා. අරමුණු ශිතේ මිනිමම් එකක් අඩුමාගේ තමයි තෝරගන්න ඕනේ. ඒ ටියුට් එකේ මම වෙනම තව ගණන් තුනක් පල්ලෙහා ලිව්වා. හැබැයි ඒ ගණන් වල මේ ඍණ රෝණ සීමාව ලියලා නැහැ. අන විචයන්ගේ සීමාව කියන එක ලියලා නැහැ. ඒක කොහොමත් වෙන දෙයක් නේ. ඒක ලියලා නැහැ. ඒකෙත් 8 වෙනි ගාන කරමු. 7 වෙනි ගානේ ඉෂුව එකක් නෑ. 7 වෙනි ගානෙත් යටම තියෙනවා x1 ඍණ x2 විශාලව සමාන බිඳුව කියලා. ඒක හරියට 6 වෙනි ගානේ අන්තිම සංරෝධකයේ වගේම තමයි. ත්‍රිගුණයක් කියලා තිබ්බයි කියලා වෙනසක් එන්නේ නැහැ. 7 වෙනි ගාන ඔයගලන්ට කරන්න පුළුවන්. 8 වෙනි ගානට යමු බලන්න. පොඩ්ඩක් බලමුද අපි 7 වෙනි ගානත් පොඩ්ඩක් බලමු. පොඩ්ඩක් බලමු 7 වෙනි ගාන. 7 වෙනි ගාන x1 ධන x2 සමානයි 30යි. එතකොට x1 සමානයි බිඳුව නම් x2 30යි බිඳුව 30. x2 සමානයි බිඳුව නම් x1 30යි 30 බිඳුව බිඳුව 30 30 බිඳුව යා කළා. කුඩාව සමාන නිසා මේ පැත්ත පාට වෙන්නේ. ඊට පස්සේ x1 සමානයි 20 x1 සමානයි 20. මොකද කුඩාව සමාන 20 නේ. කියන්නේ 20. ඒතර ඒකට කණ්ඩාංක හොයන්න දෙයක් නැහැ. x1 20 කියන්නේ මෙතන තියෙන x1 නේ x1 අක්ෂයනේ. ඒක මෙතන 20. එහෙනම් සිරස් රේඛාවක් ඇඳෙන්න. ඒතර කුඩයි 20 කියලා කියන්නේ බිඳුව පැත්ත. කුඩයි 20 කියන්නේ බිඳුව පැත්ත. ඊට පස්සේ x2 විශාලව සමාන 3. ඒ කියන්නේ x2 3යි කියන එක. x2 3යි නම් මෙතන 3. එතකොට විශාලව සමාන 3 නම් බිඳුවට ප්‍රතිවිරුද්ධ. ආයේ x2 ගැනමයි තියෙන්නේ. x2 කුඩාව සමාන 12. හැබැයි අපි අඳින්නේ 12 කියලා. ඒක මෙතන ඇඳොත් එහෙම ටිකක් ක්ලියර් නැති වෙනවා. මම මෙතනට එන්නම් හරි. x2
සමානයි 12. කුඩාව සමාන 12 අපි සමානයි 12 කියලා කියන්නේ. එතන මෙතන තමයි 12 තියෙන්නේ. x2 නේ සිරස් අක්ෂේ. මේම හරහට එතන කුඩාව සමාන 12 නම් බිඳුව පැත්තට පාට වෙන්න ඕනේ. ඊළඟ එක්කෙනා x1 ඍණ x2 විශාලව සමාන බිඳුව. නමුත් අපි ලියන්නේ සමානයි බිඳුව. එතන මේ තියෙන්නේ මොකක්ද? වෙන වචනෙන් කියනවා නම් x1 සමාන x2 කියන එක. ඒ කියන්නේ මොකද? මූල අක්ෂය තුලින් මෙහෙම යන අනුක්‍රමණය එක වෙන රේඛාව. අනුක්‍රමණය එක වෙන රේඛාව. මොකද අන්තක්ඛණ්ඩයක් නැහැ. නිසා මූල අක්ෂය තුලින් තමයි යන්නේ. මේකේ අනුක්‍රමණය එකයි. මොකද x1 සමාන x2 හරියට මැද්දෙන් 45 45 අංශයක බෙදිලා යන්නේ. එතකොට මොකද්ද මේකේ දිශාව? විශාලව සමාන බිඳුව තිබ්බයි කියලා එහෙම ලියන්න බෑ. මොකද බිඳුවට සම්බන්ධ කරන්න බෑනේ. බිඳුව හරහානේ යන්නේ. ඒක ඇත්තටම තියෙන විදිය බලනවා. x1 ඍණ x2 විශාලව සමාන බිඳුව. එනම් x1 x2 අනිත් පැත්තට ගියහම මෙහෙම ලැබෙනවා. ඒතර වෙලා තියෙන්නේ මොකද්ද? x2ට වඩා x1 වැඩි තැනක් ගන්න. x2ට වඩා x1 වැඩි තැනක් ගන්න. කලින් දැක්කෙත් අපි ඒ වගේනේ. ඒතර ඒ වගේ ලාගෙන මේ x1 x2 සංගුණක හිතන්න එපා. සංකේතය විතරයි. x2ට වඩා x1 වැඩි. වැඩි තැනක් ගන්නවා නම් මේ පැත්ත තමයි පාට වෙන්නේ. ඒතර පොදු ප්‍රදේශය හොයා ගැනීම ඒ වටික ඔයගලන්ට කරගන්න පුළුවන්. ඒතර 8 වෙනි ප්‍රශ්නෙට ආවොත් පළවෙනි එක x1 දාන 2යි x2 සමානයි 10යි. x1 සමානයි බිඳුව නම් x2 කීයද? x2 සමානයි බිඳුව නම් x1 කීයද? x1ට බිඳුව දාවම x2 එන්නේ 10 බෙදීම 2 5යි. බිඳුව 5. x2ට බිඳුව දාපුවම 10යි. 10 බිඳුව. බිඳුව 5 10 බිඳුව යා වෙනවා. ඇත්තම ලකුණ කුඩා හෝ සමාන නිසා මේ පැත්තේ. ඊට පස්සේ එක x1 ධන x2 කුඩා හෝ සමාන 6යි. x1 සමානයි බිඳුව නම් x2 කීයද? x2 සමානයි බිඳුව නම් x1 කීයද? x1ට බිඳුව දාපුවම x2 එනවා 6යි කියලා. එහෙනම් මේක බිඳුව 6. x2ට බිඳුව දාපුවම තියෙන්නේ 6 කියලා. 6 බිඳුව. එතන මේක බිඳුව 6 මේක 6 බිඳුව. කුඩා හෝ සමාන නිසා වම් පල්ලෙහා පාට වෙනවා. ඊට පස්සේ එනවා x1 ඍණ x2 කුඩා හෝ සමාන 2. දැන් මෙතන මේ ගානේදී ඍණ ලකුණක් තියෙනවා. කලිනුත් අපිට ආවා 7 වෙනි ගානේදීත් 6 වෙනි ගානේදීත් ওই ඍණ ලකුණ මැද්දේ. හැබැයි දකුණු පැත්තේ තිබ්බේ බිඳුව. මූල ලක්ෂ්‍ය හරහා යනවා. මේක මූල ලක්ෂ්‍ය හරහා යන්නේ නැහැ. මේක මූල ලක්ෂ්‍ය හරහා යන්නේ නැහැ. බලමු කොහොමද කරන්නේ කියලා. හරි මූල ලක්ෂ්‍ය හරහා යන්නේ නැත්නම් කණ්ඩායම දෙක හොයාගන්න පුළුවන්. x1කට බිඳුව නම් x2 කීයද? x2කට බිඳුව නම් x1 කීයද කියලා. x1කට බිඳුව නම් x2 කීයද එන්නේ? ඒක හොඳට බලන්න. x1කට බිඳුව දාපුවාම ඍණ x2 සමානයි 2යි. ඒතකොට මේක ඉන්නේ ඍණ 2යි කියලා. x2කට බිඳුව දාපුවාම ඉන්නේ ධන 2යි. මේක බිඳුව
ඍණ 2 මේක 2 බිංදුව. ඔන්න ඛණ්ඩාංකයක් ඍණ වෙලා තියෙනවා. ඛණ්ඩාංකයක් ඍණ කියලා ආවට කමක් නැහැ අපිට රේඛාව ඇඳ ගැනීම සඳහා. ඒතර බිංදුව ඍණ 2 කොතනද තියෙන්නේ? සිරස් අක්ෂයේ පහළට තියෙන්න ඕනේ මෙන්න මෙතන. මෙතන තමයි බිංදුව ඍණ 2 තියෙන්නේ. 2 බිංදුව තියෙන්නේ මෙතන. right? නැවත බලන්න මේ ඍණ 2 ආපු එක. x එකට බිංදුව දාපුවාම මෙතන ලියවෙන්නේ බිංදුව ඍණ x2 සමානයි 2 කියලා. කියන ඍණ x2 සමානයි 2 නම් x කියන ඍණ 2යි. හරි. එතකොට මොකද්ද රේඛාව වෙන්නේ? රේඛාව වෙන්නේ දැන් අපි උඩ අවස්ථා දෙකමක් යන්නේ මීට කලිනුත් ඒ ලක්ෂ දෙක තමයි යාවෙන්නේ. එතන මේ ලක්ෂ දෙක යාවෙන්නේ. හැබැයි ලක්ෂ දෙක යා වුණාම තියෙන්නේ කොයි පැත්තේද? අපේ පළවෙනි වෘත්ත පාදකය තුල නෙමෙයි. ඛණ්ඩාංක දෙකම ධන වෙන පැත්තේ නෙමෙයි. මේකෙදි x1 ඛණ්ඩාංකය ධන වුණාට x2 ඛණ්ඩාංකය පහළට ඍණ. එහෙනම් මොකද මෙතන සිද්ධ වෙන දේ? මෙතන සිද්ධ වෙන දේ තමයි අපි මේ ලක්ෂ දෙක අතර රේඛා කොටස නෙමෙයි අඳින්න ඕනේ. ඒක උපයෝගී කරගෙන මේ ඈතට යනකම් මේක දික් කරන්න ඕනේ. ඒ කියන්නේ අනුන්ගේවත් උපයෝගී කරගෙන සමහරට අපේ තියෙන අපේ බ්ලයින්ඩ් වෝල් එකක් තාප්පේ අයිනටම තියෙන බිත්ති එක කපරාරුවක් කරන්න වෙනවා. තීන්ත ගන්න වෙනවා. ඒතකොට ඒ වගේ ලාක අපි එහා පැත්තේවත් ගෙදරත් එක්ක කතා කරගෙන ඒවත් හිම් කරන එක කතා කරගෙන මේ පැත්තේ කණු හිටෝල පලංචි බැඳලා වැඩ කරනවා. නමුත් එහෙම කළා කියලා අපිට එතන අයිතියක් නැහැ. අපි පලංචි බැඳලා ඒ වගේ තමයි මෙන්න මේ ලක්ෂ්‍යය. මේ ලක්ෂ්‍යය අනුන්ගේ ලක්ෂ්‍යයක්. ඒ පැත්තේ කණු හිටෝලා අපේ පැත්තේ තමයි අපි වැඩ කරන්නේ. අපේ රේඛාව මේ පැත්තේ. තේරුණානේ? එතකොට කවුරු හරි අහන්න පුළුවන් එහෙනම් අපි මේ රේඛා කොටසට කඩ ඉරි අඳිමුද කියලා. අපේ නෙමෙයිනේ කඩ ඉරි අඳිමුද කියලා. කමක් නැහැ එහෙම. කඩ ඉරි අඳත් කමක් නැහැ. ඍජු නොකඩ ඉරි අඳත් කමක් නැහැ. අපි දන්නවා අපිට අයිති නැහැ කියලා ඒ පැත්ත කොහොමද? ඒක කොයි පැත්තද පාට කරන්නේ? කුඩා හෝ සමාන ලකුණ තියෙනවා. කුඩා හෝ සමාන දෙක කියලා තියෙනවා. එහෙනම් කුඩා ලකුණ නම් බිඳුව පැත්ත තමයි පාට වෙන්නේ. ඒතර බිඳුව පැත්ත පාට වෙනවා කියලා මෙහෙම ඔක්කොම පාට කරන්නේ නැහැ. මොකද මේ යට කෑල්ල අපිට අයිති නැහැනේ. ඒ නිසා උඩ කොටස් විතරයි පාට කරන්නේ. මෙන්න මෙහෙම. බිඳුව පැත්තට. right? තව සංරෝධකයක් තියෙනවා. x1 ඍණ 2යි x2 කුඩා හෝ සමාන 1. ඒතකොට සමාන 1 කියලා තමයි ලියන්නේ. ඒතර කලින් වගේම x1 බිඳුව නම් x2 කීයද? x2 බිඳුව නම් x1 කීයද? x1 බිඳුව නම් x2 කලින් වගේම ඍණ භාගය කියලා තමයි. ඍණ භාගය කිය. හරි නේද බලන්න? බිඳුව ඍණ 2යි x2 සමාන 1යි. ඒතර x2 කියලා කියන ඍණ භාගය. x2 බිඳුව නම් මේක 1යි. එතන මේක බිඳුව ඍණ භාගය මේක 1 බිඳුව. කායසරයක් පහළට යනවා. බිඳුව ඍණ භාගය මෙතන. ඒතර 1 බිඳුව මෙතන.
එතකොට මේ දෙක යාවෙන්න ඕනේ. නා කඩේ මේක ඊට පස්සේ කන්ටිනියු වෙන්න ඕනේ. බලන්න ඉතුරු ටික සම්පූර්ණ කරන්න. right. එතකොට මේකෙත් තියෙන්නේ කුඩා හෝ සමාන. කුඩා හෝ සමාන කියන්නේ බිඳුව පැත්තට තමයි යාවෙන්න ඕනේ. එතකොට පළවෙනි වෘත්තපාදයේ විතරක් මේ පැත්තට යාවෙන කොටස අඳින්න. හරි. ඊට පස්සේ පොදු ප්‍රදේශය අපිට අඳ ගන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් පොදු ප්‍රදේශයට එන්න. බලන්න පොදු ප්‍රදේශය කොහොමද අඳ ගන්න පුළුවන් කියලා. එතකොට මම මේ පැත්ත මේ ටික මකන්නද? වැඩි පාසුවක් ගන්න.
right. ඉතර පළවෙනි එක එන්නේ තිරස්සක්ෂයට තියෙන ඉලක්කම් ගත්තොත් 10 6 2 1 වැඩිම ඉලක්කමක් තියෙනවා 10 5යි කොමෙන් හරි. එතකොට සිරස්සක්ෂයට 5 6 පල්ලෙහාට ඍණක් අපිට අඳින්න වෙනවා. ඍණ වැඩිම තියෙන 2. මෙතන ඍණ 2 කියලා ගත්තොත් ඍණ 1 ධන 1 2 3 4 5 6. එතන මුලින්ම 5යි 10යි යා වෙනවා. ඊට පස්සේ 6යි 6යි යා වෙනවා. ඊට පස්සේ අනිත් රේඛා දෙක. විතර ඒකෙන් තුන්වෙනි රේඛාව වෙන්නේ ඍණ 2 ධන 2. ඍණ 2 ධන 2 කියන්නේ මෙන්න මේ වගේ තන. මෙන්න මෙතන. ඍණ 2 මෙතන ධන 2 මෙතන. එතකොට ඒක යා වෙනකොට මේ රේඛාව උඩට ඇදෙනවා. එතකොට මෙන්න මේ මෙතන තියෙනවා ඡේදන ලක්ෂයක්. ඒක හැබැයි උඟක් උඩින් තියෙන්නේ නේ. ඊට පල්ලෙහාන් තමයි මේක යවෙන්නේ. ඊට පස්සේ තියෙන ඍණ භාගයේ ධන 1. ඍණ භාගයේ ධන 1. ඍණ භාගයේ තියෙන්නේ මෙතන. ධන 1 තියෙන්නේ මෙතන. හරි. ඒක යා කරනකොට ඔයගොල්ලෝ ස්කේල් එක යම් ප්‍රමාණයට හොඳට ඇඳ ගන්න ඕනේ කියන්නේ ඒකයි. ඒක යා වෙනකොට ඒක මේ දෙක යා වෙලා මෙන්න මේ ලක්ෂය තියෙනව නේද? මේ ලක්ෂයට යටින් තමයි කැපෙන්නේ. මේ ලක්ෂයට යටින් කැපෙන්නේ. නැතුව මේ රේඛා නැත්නම් මෙන්න මේ ලක්ෂ දෙකේ යා කරන රේඛා මෙහෙම උඩින් යන්නේ නැහැ. උඩින් යන්නේ නැහැ. ඒක තමයි ටිකක් හොඳ චිත්‍රයක් අඳින්න ඕනේ කියලා කියන්නේ. හරි. මේ ලක්ෂයට යටින් තමයි අනිවාර්යෙන්ම යන්නේ. මෙන්න මෙහෙම. මෙහෙම චිත්‍රයක් තමයි ඇඳෙන්නේ. පහ 10 පළවෙනි සංරෝධකය 6 6 දෙවෙනි සංරෝධකය මේ තියෙන තුන්වෙනි සංරෝධකය මේ තියෙන හතරවෙනි සංරෝධකය. මෙහෙම චිත්‍රයක් තමයි ඇඳෙන්නේ. ඒතර අපි පැති ඇඳුවොත් 5 10ට නැත්නම් පළවෙනි එකට යටින් ඇඳෙන්න ඕනේ. දෙවෙනි එකටත් යටින් ඇඳෙන්න ඕනේ. මෙන්න මේ 6 6 මේකට 2 කියලා දාන්න ඕනේ. එතකොට ඒකෙත් යටින් මෙහෙට එන්න අඳින්න ඕනේ. තුන්වෙනි රේඛාවට උඩින් මේකටත් උඩින්. එතකොට මොකද පොදු ප්‍රදේශය වෙන්නේ? පොදු කොටස. පොදු කොටස තමයි මේ තියෙන්නේ. හරි. එතකොට කෝණ පොයින්ට්ස් මෙතන තියෙනවා. මෙතන තියෙනවා. මෙතන තියෙනවා. මෙතන තියෙනවා. මෙතන තියෙනවා. මෙතන තියෙනවා. කෝණ පොයින්ට්ස් 1 2 3 4 5 6ක් තියෙනවා. A B C D E මෙතන F. මේවයි කණ්ඩාංක මේ රේඛා විසඳලා ගන්න ඕනේ. A වල බිඳුව බිඳුවම තමයි. B වල කණ්ඩාංකය ඉවරකට මේක
මේ තියෙන 1 කියන ලක්ෂණය. ඒතර B වල ඛණ්ඩාංක 1.0 නිසකයෙන්. ඔයගොල්ලෝ C වල ඛණ්ඩාංකය ගන්න ඕනේ. C වල ඛණ්ඩාංකය ලැබෙන්නේ 3.1 කියලා. ඒක ගන්න ඕනේ 4 තුන්වෙනි රේඛාවයි 4 වෙනි රේඛාවයි ඡේදනය කරලා. ඊට පස්සේ D ලක්ෂයත් හොයාගන්න ඕනේ. ඒක ඔයගලන්ට හම්බේ 4 2 කියලා. ඒක ගන්නේ 2යි 3යි ඡේදනය. E ලක්ෂයේ ඛණ්ඩාංකත් ඔයාලට හොයාගන්න පුළුවන්. ඒක එනවා 2 4 කියලා. ඒක හම් වෙන්නේ 1 සහ 2 රේඛා කපලා. අන්තිම F වල ඛණ්ඩාංකය සිරස් බිඳුවයි සිරස් ඛණ්ඩාංකය 5යි. හරි. එහෙම කරලා ආදේශ කරලා ගන්න මැක්සි සෙට් තමයි ගන්න තියෙන්නේ. මැක්ස් එක එන්නේ 4 2කින්. මෙන්න මේකෙන් තමයි මැක්ස් එක එන්නේ. එතනින් එන Z අගය 10ක් කියලායි. Z අගය 10ක් කියලායි. right. 9වෙනි ගාන ඔයගලන්ට කරන්න පුළුවන්. ඒක සාමාන්‍ය විදිහේ සංරෝධක තුනක් තියෙන අමාරු සංරෝධක නෙමෙයි. ඒකේ විශේෂත්වය තමයි ඒක නෝට් කරලා තියෙනවා එතන. එතන ඉන්නේ බහු විසඳුම්. ඒ කියන්නේ උපරිම ඉසෙට් ලබා දෙන සමාන උපරිම ඉසෙට් අගයක් දෙන ඛණ්ඩාංක දෙකක් එයි. ඛණ්ඩාංක දෙකක් එයි. right. හරි. ඒතර අපි පළවෙනි පීරියඩ් එක මෙතනින් තව පීරියඩ් එකක් තියෙනවා අද දවසේ. පළවෙනි පීරියඩ් එකේ වැඩ ටික මෙතනින් නතර කරනවා. ඊට පස්සේ දෙවෙනි එකේදී බලන්නේ මම ඔයගොල්ලන්ට දුන්න ටියුට් එක අනිත් පැත්ත දෙවෙනි පිටුව සිම්ප්ලෙක්ස් මෙතඩ් එකේ තියෙන ගැටලු. ඉතින් ඒකේ පළවෙනිම ගණන් දෙක තියෙන්නේ කෙලින්ම අපිට ආකෘතියක් දීලා අන්තිම උත්තරය වෙනකන් යන්න කියන ඒවා. ඒ වගේම විභාගයේදී ජනප්‍රියම ප්‍රශ්නයක් තමයි වගුවේ යම් යම් කොටස් දීලා සම්පූර්ණ කරලා ඒ සම්පූර්ණ කරපු වගුවත් එක්ක ඊළඟ ස්ටෙප් එකට යන්න. ඒවා බොහොම ජනප්‍රිය ප්‍රශ්න වෙලා තියෙනවා. ඒතර මේ ප්‍රශ්න තුනකුත් තියෙනවා. මම ඒ උත්තරත් ඔයගොල්ලන්ට දුන්නා. එතකොට ඔයගොල්ලන්ට පොඩ්ඩක් ගත් උත්තරය හරි කියලා හිතලා පොඩි පොසිටිව් නේද? ධනාත්මක චින්තන අවස්ථාවක් ඇති කරගන්න පුළුවන්. කොහොමද ඉතින් අපි කොහොමද ධනාත්මක තමයි නේද? මොන උත්තර ආවේ නැතත්. අපිව පට්ටන්න බෑ මේ ප්‍රශ්න පත්‍රය හදන අයට නේ. කොච්චර අමාරු ප්‍රශ්න පත්‍ර දුන්නත් අපි වැටෙන්නේ. අපි කෙලින්. එහෙම තමයි ඉන්න ඕනේ. හරි. එහෙනම් අපි දෙවෙනි පීරියඩ් එකේදී හම්බ වෙමු. ටියුට් එකේ ඉතිරි ගැටලු ටිකත් එක්ක. එහෙනම් එතනකන් ආයිබෝන් සියලු දෙනාට